හොඳයි පින්වත්නි. එතකොට දැන් ඉතින් අපි මේ විමසා බලමු තවදුරටත් මේ සූත්‍ර ධර්මය තුළ විකාශනය වෙලා තියෙන ධර්ම කරුණු බොහෝමයක් අපි ඉතාමත්ම සාධාරණ සිතුවිල්ලකින් බලන්න ඕනේ. දැන් තේරෙනවනේ සල්වනය කියන උපමාව අපේ ජීවිතයට එකතු කරගත්තොත් හැම වෙලේම අපි බලනවා නම් අපේ මානසිකාරය සකස් වෙනවද කියලා. ඒක මමයි වෙන්න ඕන. අර කැමති පුද්ගලයා කියලා කියන්නේ. හරිද? කැමති පුද්ගලයා කියලා කියන්නේ කුසලයේ වඩන්න කැමති පුද්ගලයා. ශාසනීය අභිවෘද්ධිය කැමති පුද්ගලයා. තමන්ගේ අතුලාන්ත අභිවෘද්ධිය. බුද්ධ රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න අකුසලයන් දුරු කරගන්න වෙරදරන ඒ පුද්ගලයා තමයි ශාසනික වශයෙන් යහපත උදා කරගන්න මේ කියන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අපූර්වත්වයකින් යුක්ත මේ වැඩපිළිවෙල තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුද්ගලයා. ඉතින් අපි මේ විදිහට බලන්න ඕනෑ ජීවිතය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන නොයෙකුත් වැඩපිළිවෙළවල් තියෙනවා. ඉතින් ඒ තැන්වලදී කොච්චර සත්‍යවාදීව බලන්න ඕනද කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උපමාවන් අතීත සිද්ධීන් මේවා ඔක්කොම අපේ ජීවිතයට පුදුමාකාර විදිහට එකතු කරගන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕන දේ. හැම වෙලේම සත්‍යවාදී බව කොච්චර වෙන්න ඕනද කියන එක ගැන හොඳටම දැනෙන්න බුදුරජාණන් වහන්සේ තවත් එක සිද්ධියක් මේ කකචූපම සූත්‍රයේදී මේ කාරණාවෙන් පස්සේ මෝලිය පග්ගුණ භික්ෂුන් වහන්සේට මේ විදිහට අවවාද කරලා තෙද ගන්නවලා බල ගන්නවලා ඊට පස්සේ තවදුරටත් භික්ෂුන් වහන්සේලා සියලු දෙනාටම තමන්ගේ සිත කුසලයෙන් වර්ධනය කරගන්න මෙන්න මේ විදිහ අතීත සිද්ධියක් මතක් කරනවා පින්වත්නි. ඒ කියන්නේ කලින් උන දෙයක් කියන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පෙර ඌවක් කිය මහණෙනි, පෙර ඌවක් කියමි මේ සවැත් නුවරම වේදහිකා නම් වූ ගෘහණියක් හිටියා කියලා. වේදහිකා කියලා ගෘහණියක් හිටියා. මේ වේදහිකා කියන ගෘහණිය ගෘහපතිනිය ගැන ලොකු කීර්ති ශබ්දයක් නැගිලා ගියා. ඒ කියන්නේ එයා ගැන ලොකු මේ කීර්තියක් පැතිරුණා ඒ ප්‍රදේශවල. එයා ප්‍රිය වචනම කියන කෙනෙක්. උඩඟු වෙන කෙනෙකුත් නෙවෙයි. සංසුන් සිත් ඇති කෙනෙක් කියලා ගුණ කීර්ති ශබ්දයක් නැගිලා ගියා. හොඳ කෙනෙක් කියලා. ඊටා හොඳ කෙනෙක් කියලා. හරි. එතකොට මේ වේදහිකා ගෘහණියට හිටියා ඊටාම දක්ෂ අලස නැති හොඳින් වැඩපළ කරන කාලි කියලා දාසියක්. මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ අතීත සිද්ධිය සඳහන් කරනවා. මේ විදිහට වේදහිකා කියලා ගෘහපතිනියක් හිටියා. එයා ගැන ඊටාම හොඳ ප්‍රිය වචන කියන උඩඟු නොවිච්ච හොඳ කෙනෙක්, සංසුන් සිත් ඇති කෙනෙක් කියලා. ඒක හින්දාම එයාගේ කීර්ති ප්‍රශංසාවක් ඇති වුණා. ලොකු කීර්තියක්, කීර්ති ශබ්දයක්, ಗುಣ කීර්ති ශබ්දයක් ඇති වුණා. ඒකත් එක්ක මෙයාට කාලි කියලා හිටියා. දක්ෂ අලස නැති හොඳින් වැඩපර කරන දාසියක් හිටියා, කාලි දාසිය කියලා. ඉතින් මේ කාලි කියන දාසියට මේ වගේ අදහසක් ආවා. මේ ගෘහපතිනිය ප්‍රිය වචනම කියනවා. උඩගුත් නැහැ, සංසුන් සිත් තියෙනවා. මේ ගෘහපතිනිය තමා තුළ ඇත්තා වූම කෝපය පහළ නොකරන්න. ඒ කියන්නේ මේ කෝපය ඇතිවෙන්නේ නැති එක එයා තුළම තියෙන දෙයක්ද? එහෙම නැත්තම් මේ කීර්තිය, ප්‍රශංසාව ආදිය නිසා තමන් තුළ කෝපය තියාගෙන පහළ නොකර ඉන්නවද? හරිද? තමන් තුළම තියෙන කෝපය තමන් තුළම මේ කෝපය පහළ වෙන්නේ නැති ආකාරයට සකස් වෙලා තියෙනවද? එහෙම නැත්නම් කෝපය තියාගෙන පහළ නොකර ඉන්නවද? එහෙම නැත්නම් මං හොඳට වැඩපළ කරන හින්දා මාත් එක්ක තරහ යන්නේ නැද්ද කියලා ඇතුළාන්ත කෝපය නැති නිසාමද මේ පහළ කරන්නේ නැත්තේ කියලා විමසන්න ඕනේ. හොයලා බලන්න ඕනේ කියලා මෙයාට හිතුණා. බලන්නකෝ අතීතේ වගේම දැනුත් එහෙමනේ. අනුන්ගේ දේවල් හොයලා බලන්න ඇතුළේ ඉඳන් පිරික්සන්න සමහර අයට ඕන වෙනවා. මේ කාලිදාසියට ඕන වුණා මේ වේදහිකා කියන ගෘහපතිනිය ඇත්තටම තරහ යන්නේ නැද්ද? ඔක තේරෙන විදිහට අපි කියනවා නම්
ඇත්තටම තරහ යන්නේ නැද්ද? ඇතුලේ තරහ තියාගෙන පෙන්නනවාද කියලා බලන්න. ඒකින්ද මොකද කරේ? එක දවසක් මේ කාලි කියන දාසිය මොකද කරේ? මේ දවල් වෙලා නැගිට්ටා. හරිද? ඊට පස්සේ දැන් ඔන්න මේ ගෘහපතිනිය මේ වේදහිකා මොකද කරන්නේ? කාලිදාසෙන් ඇහුවා මොකද ඇයි අද දවල් වෙලා නැගිට්ටේ මොකක් හරි කාරණාවක් හින්දාද කියලා. එතකොට බලන්න මේ දාසිය කියනවා මේ නෑ කිසිම කාරණාවක් නෑ. එහෙමනම් මොකටද මේ විදිහට දවල් වෙලා නැගිට්ටේ කියලා ඔන්න මෙයාට කෝපයක් ඇති වුණා. හරිද? නොසතුටු වුණා. මුහුණ හකුලවා ගත්තා. එහෙනම් අන්න දැන් මේ දාසිය දැනගන්නවා මෙයාට කෝපය තියෙනවා කියලා. ඇයි මෙයා දවල් වෙලා නැගිටලා කියනවනේ කිසි කාරණාවක් නැහැ කියලා. තරහ යන විදිහටම නෙති නේද? අන්න බලන්න එහෙම එකක් වුණා දැන්. හරිද? ඊළඟට ඒ වුණාට මේ කෝපය තවත් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේක තියෙනවා කියලා දැනගෙන ඇත්තටම තවදුරටත් පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා මොකද කරන්නේ? බොහෝ දවල් වෙලා නැගිට්ටා ඊළඟ දවසේ. ඊළඟට තව ටිකක් දවල් වෙලා ටිකක් වැඩිපුර දවල් වෙලා නැගිට්ටා. හරිද? එදත් මොකද වුණේ? ඇයි කියලා අහපුවම මෙයා කියනවා නෑ කිසිම දෙයක් නෑ. හේතුවක් තිබ්බත් දවල් වෙලා නැගිටින්නේ නෑ කිසිම දෙයක්. හොඳටම තරහ ගියා. ආයෙ සැරයක් තරහ ගියා මූණ අකුලවා ගත්තා. එහෙම වුණා. ඊට පස්සෙත් මොකද කරන්නේ? ඊළඟ දවසෙත් මේ දාසිය මොකද කරන්නේ? තවත් වඩාම දවල් වෙලා නැගිට්ටා. එතකොට වේදහිකා අහනවා මේ කාලිදාසියකින් ආසරයක් එම්බල කාලිය මොකද මේ තීදාම දවල් වෙලා අවදි වුණේ මොකක් හින්දාද කවර හින්දා මේ වගේ දවල් වෙලා නැගිට්ටේද කියලා. ඒ වෙලාවේ කියනවා කිසිවක් නැහැ කියලා. දැන් කිසිවක් නැත්තම් දවල් වෙලා මේ විදිහට ඉතා දවල් වෙලා තුන්වෙනි දවසට නැගිට වෙලාවේ මොකද කරේ? මේ කියන වේදහිකා කියන මේ ගෘහපතිනියට හොඳටම කේන්ති ගිහිල්ලා දොර පොල්ල අරගෙන හිතට පාරක් ගැහුවා. එකෙන් හිස පැලුණා. හරිද? හිසට පහරක් එල්ල කළා. එතකොට හිස පැලුණා. අන්න ඒ පැලුණ හිසින් ගලන ලේත් එක්ක මොකද කරන්නේ? දැන් මේ කාලිදාසි පරීක්ෂා කරන්න ගිහිල්ලා එයාගේ හිස පලා ගත්තා. ඊට පස්සේ දැන් එයාටත් ඉවසුමක් නැහැ. එයා මොකද කරේ? මේ ලේත් එක්ක පාරේ බහැලා කෑ ගහගෙන යන්න පටන් ගත්තා. නුගුණ කියාගෙන මෙන්න මේ සංවරයි කියලා කියන කෙනා මෙන්න ප්‍රිය වචන තියෙනවා කියලා කියන කෙනා උඩඟු නොවු තැනැත්තිය කියලා කියන කෙනාගේ හැටි බලන්ඩ නොසන්සුන් වෙලා නොසතුරු සිත් ඇතුව දොරපොල්ල ගෙනල්ලා හිතට පහර දීලා පලනවද ඒ වගේ කෙනෙක් කියලා හැමතැනම කිව්වා. ඉතින් මොකද උනේ මේ වේදහිකා ගෘහපතිනියට නපුරු කෙනෙක්, උඩඟු කෙනෙක්, දරුණු කෙනෙක්, ලාමක වූ කෙනෙක් කියලා අපකීර්තියක් පැන්නගා. මේ පෙර වූවක් ඒක දේශනා කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් උදෙසා මෙන්න මෙහෙම දේශනා කරනවා. මහණෙනි, ඒ පරිද්දෙන් මේ ශාසනයේ ඇතැම් මහණෙක් යම් තාක් ඔහුට අමනාප වූ වචන අසන්නට නොලැබේද ඒ තාක් එයා යහපත්. හරිද? මේ අපිට ඊටාම ප්‍රබල පණිවිඩයක් මේ හම්බෙන්නේ. හරිද? අමනාප වූ වචන අහන්නට ලැබේද ඒ තාක් ඊටාම යහපත්. ඊටාම යටහත් පැවතුම් ගුණ තියෙනවා. ඊටා සංසුම් පැවැත්මවල් තියෙනවා. යම් හේයකින් භික්ෂුවට අමනාප වූ වචන ඇහෙන්න ලැබෙනවා නම් එකල්හි යහපත් භික්ෂුවකයි යටත් පැවතුම් ඇති භික්ෂුවයි සාන්ත වූ භික්ෂුවකයි කියලා දැනගන්න වෙන්නේ අමනාප වූ වචන අහන්නට ලැබෙන වෙලාවෙත් එයාගේ සංසුම් පැවතුම් තිබුණොත් විතරයි කියලා. හරිද? හුඟක් අයට එහෙම නෑ. එතකන් යහපත්, එහෙම නැත්තම් අයහපත් වෙනවා. දැන් බලන්න පොඩ්ඩක්. මං කිව්වනේ ඉගෙන ගන්න කියලා පුදුමාකාර දේවල් තියෙන්නේ අපිට. ඒ කියන්නේ අපේ ජීවිතයේ මේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච තැන, අපේ හිත හදාගත යුතු තැන. අපි සංසුන්ව ඉන්නේ අපි අකමැති දේවල් ලැබෙනකන් විතරයි නා. වචන ගැනම හිතන්න. අමනාප වූ වචන ලැබෙනකන් විතරක් අපි සංසුන්. අමනාප වූ වචනයක් ලැබෙනකොට අපි නොසන්සුන් වෙන ස්වභාවයක අපේ හිත තියෙනවා. හරිද?
අමනාප වූ වචන ලැබෙනකං පමණක් සංසුන් අන්න ඒ අමනාප වූ වචන නොලැබෙන වෙන අමනාප වූ වචන ලැබෙනකං පමණක් අපි සංසුන් එතෙක් සංසුන් ලැබෙන්ට ගත්ත ගමන් නොසංසුන් වෙනවද කියලා. කාගෙන් හරි. ඒ කියන්නේ ඒක එතකොට පැහැදිලි සංසුන්කමක් නෙවෙයි. ඒක ශාන්ත විහරණයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට ඔය විදිහට එකතු කරගන්න ඕනේ හැම වෙලේම. හරිද? විමසන්න ඕනේ. අපි ඉතා හොඳින් විමසන්න ඕනේ. හැම වෙලේම විමසන්න ඕනේ. විමසා බලන්න ඕනේ මගේ තත්ත්වය ඕනම තත්ත්වයක් යටතේ තමන්ගේ කුසලය වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවද? ඕනෑම තත්ත්වයක් යටතේ තමන්ගේ කුසලය වර්ධනය වෙන ස්වභාවයක් තමන් ළඟ තිබෙනවාද කියලා විමසා බලන්නට ඕනේ. එහෙම නැත්තං කොහොමත්ම මේ කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. මේ කාරණාව සිද්ධ කරගන්න පුළුවන්කමකුත් නැහැ. හරි කොතන හරි තැනකින් බාහිර ලෝකයේ හින්දා මේ අකුසලයන් නැగిලා එන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ අකුසලයන් නැగిලා එන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. ඉතින් ඒක හින්දා අපි බලන්න ඕනේ අපේ ජීවිතය සකස් කරගන්න ඕන කරන වැඩපිළිවෙල ඔය විදිහට හදාගන්න. කිසිම විදිහකින් අමනාපකම් කිසිම විදිහකින් ඇතිවෙන්න බෑ. මේක හොඳ ඊටාම ප්‍රබල පණිවිඩයක් කරගන්න ඕන තමන්ගේ පැත්තේ හිත විමසලා බලන්න. තමන්ට අමනාප වචන එනකොට මේ හිත ගැස්සෙනවා නම් තමන්ට අමනාප වචන එනකන් විතරයි නම් සංසුන්කම තියෙන්නේ. ඉතින් එතකොට හරියට නිකන් හුලං එනකන් හෙල්ලෙන්නේ නැතුව තියෙන ගහක් වගේ. වැඩක් නැහැ. ඒ කියන්නේ ප්‍රතිරෝධ හමුවේ ඉක්මනට සැලිලා. ඒකින්ද කුසලය වර්ධනය කරනවා කියනකොට ඒ සීමාවන් අයින් කරගන්න ඕනේ. වැඩක් නැහැ එතකොට. ඒ කියන්නේ කොයි වෙලාවක හරි කාට හරි පුළුවන්කම තියෙනවා අමනාප වචනත් එක්ක පුළුවන්කම තියෙනවා මේ කියන මේ අකුසලය තමන්ගේ තුළට වර්ධනය කරවන්නට අකුසලය ඇතුල් කරවන්නට හැකියාවක් තියෙනවා. අන්න ඒක අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අපේ ගැන දැන් විමසලා බලන්න. මගේ තත්ත්වය අපේ පින්වත්නි කොයි තරම්නම් දැන් අර කලින් අපි කතා කරානේ අර මෝලිය පග්ගුණ භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවානේ අර භික්ෂුණීන් ගැන නුගුණ කියනකොට හිත පෙරලා ගන්න එපා කියලා. අන්න ඒ විදිහට නොපෙරළී තබා ගැනීමේ අතිමහත් වූ කාර්යයක් තියෙනවා. එතකොට හැම වෙලේම අභ්‍යන්තරය පිරික්සන්ට කියලා මේ සඳහන් කරන්නේ. වේදහිකාගේ කතාවත් එක්ක කාලිදාසියගේ කතාවත් එක්ක අපි මොකද කරන්න ඕනේ? අපේ අභ්‍යන්තරය විමසන්න ඕනේ. අභ්‍යන්තරය විමසා බලන්න ඕනේ. මම ප්‍රදර්ශනයක්ද මේ මගේ අතින් සිද්ධ වෙන්නේ? මගේ ඇතුළාන්තය කොහොමද කියලා. කාලිදාසිය පිරික්සනකම් ඉන්න එපා. හරිද? කාලිදාසිය මේ වේදහිකාට කරේ හොඳ වැඩක් ඇත්තටම. හැබැයි එතන තිබ්බ චේතනාව කොහොමද කියන්න දන්නේ. ඒක එයාටයි පිරික්සා ගන්න ඕනේ. නමුත් ඒකෙන් එතනින් එහාට මේ කතා ප්‍රවෘත්තිය ගැන නැහැනේ සඳහන් කරලා. නමුත් මේවායින් සිද්ධ වෙන්නේ යහපත් දෙයක්. හරිද? මේවායින් සිද්ධ වෙන්නේ යහපත් දෙයක්. ඇත්තටම තමයි මේ විදිහට මේ ක්‍රමයට කාලිදාසිය වේදහිකාගේ සිත පිරික්සුවා වාගේ ඒකන කියන්නේ එපරිද්දෙන් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේ තමන්ගේ හිත බාහිර දෙයක් පිරික්සනවා වගේ පිරික්සන්න ඕනේ. හරිද? මම මේ සාන්තව ඉන්නේ සැබෑවටද? මම සාන්තව ඉන්නවා නම් ඒ ඉන්නේ සැබෑවටද? මගේ දුර්වලතාවයන් මොනවද? ඒ දුර්වලතාවයන් මොනවට හඳුනා ගන්නට ඕනේ. හරිද? ඒ දුර්වලතාවයන් යහපත් ආකාරයක මෙන්න මේ දුර්වලතාවය මට තියෙනවා කියලා හඳුනා ගන්න ඕනේ පින්නන්නේ. එහෙම හඳුනාගෙන අපි මොකද කරන්න ඕනේ? දුර්වලතාවයන් නැති කරගන්න ඕන කරන කටයුතු වේගෙන් සිද්ධ කරගන්න ඕනේ. ටික ටික පුරුදු කරගන්න ඕනේ. එකපාරටම බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට චුට්ට හරි තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කරගෙන ඊටාම වේගවත් ආකාරයෙන් තමන් අතහරින්නේ නැතුව හොඳට අවබෝධ කරගන්න ඕනේ මගේ හිතේ හැටි කොහොමද?
මගේ හිතේ ස්වභාවයන් කොහොමද කියලා අවබෝධ කරගන්න ඕනේ පින්නන්නේ තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මොකද කරන්න ඕනේ? ඉතාමත්ම හොඳින්. ඉතාමත්ම හොඳින් ඒ කියන තත්ත්වයන් වලින් අපේ හිතේ ඒ තියෙන වැරදි වලින් අතමුදවා ගන්නට අතිමහත් වූ වීරයක් දරන්න ඕනේ. එහෙම වුණොත් තමයි පැහැදිලිවම අපිට යමක් සිද්ධ කරන්නට හැකියාවක් තියෙන්නේ. පැහැදිලිවම අපිට කුසලයක් සංවර්ධනය කරගන්නට හැකියාවක් තියෙන්නේ අන්න එතකොට. හොඳයි. ඒ වගේ අපි හැම වෙලාවක්ම ඉතාම නිවැරදිව අපේ ජීවිතය හදා ගැනීමේ කර්තව්‍යයක යෙදිලා ඉන්න ඕනේ. අපේ ජීවිතය නිවැරදි කර ගැනීමේ මානසිකත්වයක් හැම වෙලේම තියෙන්න ඕනේ. ඉතින් ඒක හින්දා තමන්ගේ අතුලාන්තය පිරික්සමින් සත්‍යවාදීව ඊතා සත්‍යවාදීව අපි බලන්න ඕනේ කොහොමද මේ කටයුත්ත සිද්ධ කරගන්නේ මේ ආකාරයට හික්මෙන්නේ කියලා. ඉතින් එහෙම විමසිලිමත් වුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ මෛත්‍රිය කරුණාව හිත පෙරලගන්නේ නැතුව වාසය කිරීම කියන එක සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ විදිහට කරොත් විතරමයි. හොඳයි. එතනින් නොනැවතුන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාද දීම මේත් එක්කම මේ වේදහිකාගේ කතාවත් එක්කම තවත් දුරට අරගෙන යනවා අපේ පින්වත්නි. මේ වේදහිකාගේ කතාවත් එක්ක තවත් දුරට අරගෙන යනවා මහණෙනි යම් භික්ෂුවක් සිවුරු ආහාර සෙනසුන් ගිලම්පස බෙහෙත් පිරිකර ආදිය හේතු කොටගෙන සුවච වෙලා ඉන්නවනම් සුවච බවට පැමිණිලා ඉන්නවනම් ඒ තැනැත්තා සුවචයයි කියලා මම කියන්නේ නෑ. ඒ කියන්නේ ප්‍රත්‍ය පහසුකම් ඕන තරම් ලැබෙනවා යම් කිසි කෙනෙකුට. එහෙම ප්‍රත්‍ය පහසුකම් ලැබෙනකොට කෙනෙක් සුවච වෙලා ඉන්න හොඳයි. ඔක්කොම හොඳට හම්බෙනකම් හොඳයි. පින්නන්නේ අපේ ළඟ ඉන්න අය ගැනත් අපි ඒක හිතන්න ඕනේ. හරිද? ඔක්කොම කරලා දෙනකම් හරි හොඳයි. හරිද? එහෙමයි සමහර අයගේ ගතිය. ඒක දාගන්න ඕනේ. ඕක දැන් මම කියනකොට එකපාරටම සන්තෝෂයක් ඇති වෙනවා. හාමුදුරුවනේ කියන කතාව ඇත්ත තමයි. මගේ ළඟ ඉන්න අය ඔක්කොම කරලා දෙනකම් හරි හොඳයි. දැන් හැරෙන්න එකපාරටම එහෙම චෝදනාවක් අනිත් පැත්තට දැම්මනම් තමන්ගේ හිත හැරෙන්න තමන්ගේ පැත්තට. මගේ පැත්ත කොහොමද? මමත් ඔක්කොම ටික මට කරලා දෙනකම් හොඳයි. පොඩ්ඩක් එහෙම වුණොත් ඉවරයි. අන්න එහෙම හරියන්නේ නැහැ කියන එකයි. ඒ සුවච බව නෙවෙයි. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේට අන්න ඒකයි. යම් කිසි භික්ෂුවක් ආහාර සෙනසුන් ගිලම්පස බෙහෙත් පිරිකර හේතු කොටගෙන සුවච වෙලා ඉන්නවා නම් ඒ සුවච බවට පැමිණිලා ඉන්නවා නම් ඔහු සුවච කෙනෙක්යි මම කියන්නේ නැහැ. ඊට හේතු වෙන මොකක්වත් නෙවෙයි. ඒ මහානතෙම ඒ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර නොලැබුණොත් එහෙම සුවච වෙන්නේ නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. හරිද? ඒකට හේතුව ඒකයි එහෙම කියන්නේ නැහැ කියන්නේ ඒ වගේ කුමන හෝ දෙයක් හින්දා අපි සංසුන්ව ඉන්නවා නම් ඒ දේවල් නැති වුණා කියලා අපිට නොසන්සුන් වෙන්න බෑ. හරිද? ඒකින්ද අපි ඇත්තටම අපි ළඟ ඉන්න අය ගැන අපිට හරියට මේ කියන දේවල් ළඟ ඉන්න අයට ගලපන්න අපි දක්ෂයි පින්වත්නි. ඕන්නා. මේ කියන හැම දෙයක්ම අනිත් අයට ගලපලා ඔය කියන ගතිගුණ ඔව මහා මේ නරක ගතිගුණ වගේක් ඔව ඔක්කොම නරයට තියෙනවා, අපේ අම්මට තියෙනවා, අපේ තාත්තට තියෙනවා, අපේ අයියට තියෙනවා, අක්කට තියෙනවා කියලා ඉවරලා අන්න එහෙම ගලපන්න නම් අපි හරි ලෑස්ති හරි ඉක්මනට. ඒක අපිට කරන්න පුළුවන්. මොකද ඒක පුරුදු දෙයන්නේ. කමක් නෑ අනිත් අයට ගලපලා බලන්න ඒ ගමන් සත්‍යවාදී බව මුල් කරගෙන, ඊතා සත්‍යවාදී බව මුල් කරගෙන තමන්ගේ පැත්තට හැරිලා බලන්න මගේ தත්ත්වය මොකද කියලා. අන්න එතකොට වැටහෙවි. එතකොට තේරෙවි මේ ගැළපීම මටත් එහෙමම නම් ඉස්සෙල්ලාම අපි ප්‍රතිකාර යොදා ගන්න ඕන තමන්ගේ පැත්තට බලන්න මම එහෙමද නැද්ද කියලා. පොඩ්ඩ එහෙම වෙනකොට ඕකේ තේරුම අන්න එහෙම කිව්වොත් පහසුයි. පොඩ්ඩ එහෙම වුණොත් ඉවරයි. කරනකම් හොඳයි. පොඩ්ඩ එහෙම වුණොත් ඉවරයි. කරපු ඔක්කොම ඉවරයි එක වැරද්දකින්. අන්න ඒ වගේ ලක්ෂණයක් මේ කියන්නේ. ඒක නිසා වෙන් අපි ඇත්තටම අපේ සුවච බව කීකරු බව කොයි විදිහටද සකස් වෙලා තියෙන්නේ කියලා
විමසලා බැලීම තමයි වටින්නේ. අපේ සුවචකීකරු බව කොයි විදිහට සකස් වෙලා තියෙන්නේ කියලා නිබාඳව නිරතුරුව විමසා බැලිය යුතු වෙනවා. හොඳයි. දැන් බලමු ඊළඟට තියෙන தත්ත්වය මොකක්ද කියලා. ඊළඟට දේශනා කරන්න කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ මෙහෙම නෙවෙයි මේ විදිහට නෙවෙයි හික්මෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද හික්මෙන්න ඕනේ මහණෙනි යම්කිසි භික්ෂුවක් ධර්මයම සලකමින් ධර්මයම ගරු කරමින් ධර්මයම පුදමින් සුවච වෙනවාද? හරිද? ධර්මයෙන්ම භාවිතා කරලා සුවච වෙනවාද? අන්න ඒ භික්ෂුව සුවචයයි කියලා කියනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ විදිහටයි හික්මෙන්න ඕනේ අන්න ඒ ක්‍රමයට. ඒ මොකද්ද ධර්මයේම සලකමින් ධර්මයේම ගරු කරමින් ධර්මයේම පුදමින් සුවච වෙන්න ඕනේ. අන්න ඒ සුවච බව අපි වර්ධනය කරගන්න ඕනේ. ඒ විදිහට හික්මෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේක අපේ ජීවිතයට හරියටම හදාගන්න ඕනේ. යෝච භික්කවේ භික්ඛු ධම්මං ඒව සක්කරුන්තෝ ධම්මං ගරුං කරුන්තෝ ධම්මං මානෙන්තෝ ධම්මං පූජෙන්තෝ සුවචෝ හෝති සෝව චස්සතං ආපජ්ජති කියලා සඳහන් කරනවා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි ධර්මය තුලින්මයි හික්මෙන්න ඕනේ. ධර්මයටමයි ගරු කරන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? හරි. ඇතුළ පිරිසුදු වෙන්නේ එතකොටයි. ඇතුළ පිරිසුදු අර වේදහිකාගේ ඇතුළ පිරිසුදු වෙලා තිබුණේ නැහැ. ඒ විදිහට තමයි දැන් ඔය කිව්ව උදාහරණ දෙකේදීම යම් භික්ෂුවක් යහපත් වචන කියන තාක්කල් සංවරණා. හරිද? නැත්තම් සිවුරු ගිලම්පස ආදී ප්‍රත්‍ය ලැබෙනකන් සංවරණා. ඒවා නොලැබෙනකොට අසංවරණං ඒ ධර්මයෙන් සංවර වීමක් නෙවෙයි. ධර්මයෙන් සංවර වෙන්න අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන කියන එක අනිවාර්ය කාරණාවක් අපේ පින්වත්නි. ඇයි එහෙම කියන්නේ? අපේ ජීවිතය කියන එක අපි අනිවාර්යයෙන්ම සකස් කර ගන්නම ඕන දෙයක්. ඒ මොකද අපේ පැත්තෙන් අපිට මේ සංවර වීම අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි? අපි දැනගන්න ඕනේ ඊටාම හොඳට අපේ ජීවිතයේ ඇති කරගත යුතු වටිනම දේ. කියන්නේ වෙන බාහිර දේවල් හින්දා නෙවෙයි. තමන්ගේ අභ්‍යන්තරයේ නැගෙන අකුසලයන්. ඒවා දුරු කරගත හැකිව තියෙන්නේ. අපේ අභ්‍යන්තරගතව නැගෙන්නා වූ නොඒකුත් ආකාරයේ අකුසලයන් තියෙනවා නම් ඒ අකුසලයන් දුරු කරගත හැකිව තියෙන්නේ පින්වත්නි කුසලයන් වර්ධනය කිරීමෙන්. එතකොට ඒ කුසලයන් වර්ධනය කරමින් මේ අකුසලය යට කර යන්නේ නම් අවසානයේදී මොකද වෙන්නේ? අපිට ලෝකෝත්තර සිත් පහළ වෙන්නට පටන් ගන්නවායි කියලා කියන්නේ විදර්ශනා අවබෝධය වැනි දේවල් සකස් වෙනකොට අපේ තුල ලෝකෝත්තර සිත් පහළ වෙන්නට පටන් ගන්නවා කියලා කියන්නේ ලෝකයේ ඉක්මවා යන தත්වෙට අපේ මානසිකාරය සකස් වෙනවා පින්වත්නි. ඒ මොකද මේ අකුසල් යට කරගෙන කුසල් වර්ධනය කරගෙන යම්කිසි කෙනෙක් කටයුතු කිරීමේ තියෙන වටිනාකම නිසා. හරිද? ඒක තුලින් අකුසල් වලට එන්න ඉඩක් නැහැ. අකුසලයන්ට කොහොමත්ම අපේ ඇතුළාන්තයට ඇතුල් වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් ඔන්න ඕක අපි හොඳට තේරුම් අරගන්න ඕනේ අපේ ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතේ ඊටාම සාර්ථක තැනකට පත් කරගන්න දැඩි වැඩපිළිවෙලක් හැම වෙලේම බලන්න ඕන. මම ධර්මය තුලින් පෝෂණය වෙනවා. ධර්මයටම ගරු කරනවා. ධර්මය තුලින්ම කියන්නේ ධර්මයේම සලකමින් ධර්මයේම ගරු කරමින් ධර්මයේම පුදමින් මේ ධර්මය තුලම මගේ ජීවිතය පූජා වේවා කියන අදහසකින් යම් කිසි කෙනෙක් හික්මෙන්න ඕනේ. එතකොට හැම වෙලේම ගරු කරනවා කියලා කියන්නේ ඒකයි පින්වත්නි. ගෞරව කළොත් තමයි පිළිගන්නේ. අපි බලන්න අපි ගෞරව කරන කෙනෙක් අපි ඉන්න අසලට ආවොත් අපි ඒ තැනත්තා හොඳින් පිළිගන්නවා. ධර්ම ගෞරවය කියන්නේ ඒකයි. අපේ හිතේ මේ ධර්ම ගෞරවය ඇති වෙන්න ඕනේ පින්වත්නි. ඒ මොකද මේ එහෙම නැත්තම් අපිට එන්නේ අගෞරවනීය මානසික තත්ත්වයක්. මේ යහපත් දේ පිළිගන්න කැමති නැහැ. අගෞරවනීය තත්ත්වයක් නම් තියෙන ධර්මය ගැන ධර්මයේ පිළිගන්න අපි කැමති නැහැ. ඒ කියන්නේ පිළිගන්න කැමති නැහැ කියන්නේ තමන්ට ගැටලුවක් එද්දී තමන්ගේ එකම විසඳුම ගැටලුවක් ආවේ නැතත් අනාගතේ එන්න තියෙන ගැටලු හමුවේ හරි
මං විසඳුම් හොයන්න ඕන මගේ මානසිකත්වය ඍජුව තබා ගැනීමේ විසඳුමක් අපි නිබඳව නිරතුරුව හොයන්න ඕනේ මේකට විසඳුම මොකක්ද කියලා. එහෙම හොයනකොට අපිට හම්බෙන්නේ ධර්මය විතරයි පින්වත්නි. අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගන්න ඕනේ වෙන විසඳුමක් නැහැ. එතකොට අපි මොකද කරන්නේ? ඉක්මනින් මේ ධර්මය පිළිබඳව කරුණාකාරණා හොයන්න අපේ හිත පෙළඹෙනවා. එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ධර්මයෙන්ම ලබාගත යුතු මේ සැනසීම ඇති කරගන්න. එතකොට හැම වෙලේම කල්පනාව තියෙන්නේ මොකක්ද? මේක තුලින් තමයි මම මේ කාරණා හොයන්නේ. මේක තුලින් තමයි මං හික්මෙන්න ඕනේ. මේ ධර්මය තුලින් තමයි මගේ ජීවිතය නිරවුල් වෙන්නේ. මේ ධර්මය තුලින් තමයි මට සත්‍ය අවබෝධ වෙන්නේ. මේ ලෝකේ විනිවිද දකින්න පුළුවන්කම තියෙන ධර්මය තුලින්. ඒකින්ද අර අපි කියන්නේ මුදුන් මල් කඩක් වගේ තමන්ගේ ඇතුළාන්තයෙන් විමසා මේ ධර්මය ජීවිතයේ ප්‍රධානම කාරණාවක් විදිහට එකතු පාදා කරගන්නට බොහෝ වශයෙන් අපි සූදානම් වෙන්න ඕනේ. ඒ සඳහා අපි හැම වෙලාවකම වගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නට හැම නිමේෂයකම උත්සාහයක් ගන්න ඕන. ඒක හැම වෙලේම එහෙමනම් අපි මතක තියාගන්න ඕනම කාරණාව තමයි ඔන්න ඔය කියන කාරණාව. ඒ කියන්නේ හැම වෙලේම මගේ ජීවිත විසඳුම මම ඇති කරගන්නේ ධර්ම මාර්ගය භාවිතා කරමින් ධර්මය තුල තියෙන ක්‍රමවේදයන් පාවිච්චි කරමින් තමයි මේ විසඳුම ඇති කරගන්නේ. අන්න ඒ සඳහා මම කටයුතු කරනවා කියලා දැඩි හික්මීමක් ඇති කරගන්න ඕන තමන්ගේ පැත්තෙන්. ඒකින්ද ඒ ශ්‍රද්ධාව තමයි අපිව අරගෙන යන්නේ ඉදිරියට. ඒ කියන්නේ හරියට නිකන් වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ටිකක් ගන්නේ වෛද්‍යවරයා ගැන තියෙන විශ්වාසයෙන් හින්දා. හරිද? බෙහෙත් ටිකක් ගන්න වෛද්‍යවරයා ගැන තියෙන විශ්වාසයෙන් හින්දා කුමන විශ්වාසයක්ද වෛද්‍යවරයා ගැන තියෙන්නේ? තියෙන්නේ පැහැදිලිවම එයා උගත් කෙනෙක් කියලා, එයා කියන දේ හරි කියලා. එහෙම නැතුව අපි ලෙඩක් ඇදිච්ච වෙලාවට වෛද්‍ය විද්‍යාව හදාරන්න යන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට මේ ධර්මය ගැන මූලිකව තියෙන විශ්වාසය, මූලිකව තියෙන හැඟීම අපේ ජීවිතය නිරවුල් කරන්නට අති විශාල හේතුවක් වෙනවා. මූලිකව තියෙන මේ හැඟීම අපේ ධර්මය අපිට ඒ ධර්මය භාවිතා කරන්නට අති විශාල ලාභයක් ලබා දෙනවා පින්වත්නි. ඒක අපි දැනගන්න ඕන කාරණාවක්. ඒක හින්දා මෙන්න මේ කියන ආකාරයට අපි අනිවාර්යයෙන්ම අපේ ජීවිතයට ධර්මය එකතු කරගෙන සික්මෙන්නට හැඟීමක් දැනීමක් තියෙන්න ඕනේ, හඳුනා ගැනීමක් තියෙන්න ඕනේ. ඒ ගෞරවනීය බව නිසා තමයි මම අර කලින් කිව්වේ නොයෙකුත් ආකාරයේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලට, නොයෙකුත් ආකාරයේ වෙනත් පිළිවෙත් වලට හිත නැමෙන්නේ නැහැ. ඒක ධර්මයම ගරු කරමින්, ධර්මයම සලකමින්, ගරු කරමින් සුවච වෙනවා නම් ඒ ධර්මයේ භාවිතා කරගෙන එහි තියෙන ක්‍රමවේදයන්මයි හොයන්නේ. කොහේ හරි වැරදුනොත් Tamanට කොතන හරි තැනක ධර්මානුකූලව කොහොමද මේකට විසඳුමක් ලබා ගන්නේ කියලා හොයලා බලන ගතියක්, හොයලා බලන ස්වභාවයක් තියෙනවා. යම් කිසි විදිහකින් මේ කටයුතු හරියට සිද්ධ කරගන්න හැකියාව ලැබුණොත්, ඒකින්ද ඒකට මූලිකම වෙන තැන තමයි ඔය කියලා කියන්නේ. ඔය අපි සඳහන් කරපු ආකාරයට මේක හඳුනා ගැනීමක් තියෙන්න ඕන. මම ධර්මයට ගරු කරමින්, ධර්මයම සලකමින්, ධර්මයෙහි සුවච වෙනවා කියලා හැඟීමක් අපිට තියෙන්නට ඕන. ඉතින් ඔන්න ඔය විදිහට එතන සකස් කරගන්න ඊළඟට අපි කලින් මතක් කරා වගේ වේදහිකාගේ උපමාවත් එක්ක, ඒ වගේම සල් වනයේ උපමාවත් එක්ක එවැනි උපමාවන් ජීවිතයට එකතු කරගන්න ඕනේ. එකතු කරගන්න ඕනේ. ඊළඟට අභ්‍යන්තරගත පිරිසිදු බව කියන එක කොච්චර වටිනවද කියන එක අභ්‍යන්තරයෙන් එන විදිහට මේක හදන්න ඕන. අභ්‍යන්තරයෙන් ඇවිල්ලා මග හිර කරගෙන අකුසලයන් නැగిලා ඒවාට එන්න නොදී හිර කර ගැනීම වටිනවා. විතික්‍රමන මට්ටමට යන්න නොදී. නමුත් හැබැයි එපමණකින් මේක නවතිලා බෑ. ඊට එහා ගිය ප්‍රබල, අති ප්‍රබල වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. සකස් වෙලා තියෙන්නට ඕන පින්වත්නි. මේ අකුසල් එනකොටම ඒ එන අකුසලය නැවතින්නට,
කෙලෙස් උපදින්නට මාත්‍රයක්වත් ඉඩ නොදෙන්නට අපේ ළඟ මේ දේවල් පිළිබඳව ගැඹුරු හැඟීමක් තියෙන්නට ඕනේ. මේ විදිහට මේ මෝලිය පග්ගුණ භික්‍ෂූන් වහන්සේ සහ උන්වහන්සේ එක්ක මේ වැඩ ඉන්න භික්‍ෂූන් වහන්සේලාත් හෙද ගන්නවමින් බලගන්නවමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විදිහට ධර්මය දේශනා කරලා. ඊළඟට අපේ ජීවිතයට ඉතාම අවශ්‍ය කරන තවත් ප්‍රබල කාරණාවක් සඳහන් කරනවා පින්නත්නි. මේ තමයි මේ කකචූපම උපමාවට ලංවෙන්නට ඕන කරන ප්‍රධානම අවතීර්ණ වීම සිද්ධ වෙන්න වෙන්න මේ ආකාරයට කියලා කිව්වොත් වැරද්දක් නැහැ. බලන්ඩ මම අපේ පින්නන්ත අයට හැමදාම මතක් කරනවා හුඟක් වෙලාවට අපේ ජීවිතයට සිද්ධ වෙන දේවල් දැන් බලන්න කුසීතකම උපදින කාරණා 8 කිව්වහම හරිද ඊළඟට ආරද්ධ විරිය උපදින කාරණා ටික කිව්වහම ඊළඟට නීවරණ ධර්මයන් කියවහම කියන්නේ නිවන ආවරණය කරන කාරණාවන් කියලා කිව්වහම අන්න ඒ විදිහට ඊළඟට බෝධි අංග කියලා කිව්වහම මේවා හරි ආවේනිකයි. ඒ කියන්නේ සාරාංශගත වෙලා තමයි පේන්න තියෙන්නේ මෙන්න මේ වගේ ජීවිතය සාරාංශගත කරලා අපේ හිතේ ඇතිවන හැඟීම් සාරාංශගත කරලා තමයි තියෙන්නේ හුඟක් වෙලාවට බලනකොට. හරි. එතකොට ඔන්න මෙන්න මෙහෙම කාරණාවක් සඳහන් කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහණෙනි කල්හි හෝ නොකල්හි ඒ කියන්නේ කිය යුතු දෙයක් කිය යුතු වෙලාව හෝ නොකිය යුතු වෙලාවක සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හරිද ඒක ඇත්තෙන් හෝ බොරුවෙන් හරිද ඊට මෘදුව හෝ රළුව දන්නවනේ මෘදු කතා සහ රළුව කතා කරන හැටි ඊට අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව කියන්නේ වැඩක් ඇති එකක් හෝ වැඩක් නැති එකක් හරිද ඊළඟට මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපිලා තියෙන සිත් ඇතිව ඔන්න ඔය විදිහට අන්‍යයන් අපිට කියන වචන 5 ආකාරයක් වෙනවා. බලන්නකෝ මේ සාරාංශගත කිරීම කොහොමද කියලා. අනිත් අය බාහිර අය අපිට වචන කියද්දී ඒවා ආකාර 5ක් වෙනවා. මොකද්ද? කල්හි හෝ නොකල්හි. ඒ කියන්නේ අදාළ වෙලාවට හෝ නොවේලාවට. හරි අපි කියනවානේ මේ ගැළපෙන වෙලාවට වා කියන්න කියලා. හරිද? අන්න ඒ විදිහට කල්හි හෝ නොකල්හි. ඊළඟට සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් ඒක කියන දේ ඇත්ත වචනයක් වෙන්නත් පුළුවන් බොරු වචනයක් වෙන්නත් පුළුවන්. ඊළඟට මෘදුව හෝ රළුව මිනිස්සු අපිට කතා කරනවා බාහිර අය. එතකොට ඕන වෙලාවට හෝ නොවන වෙලාවටත් කතා කරනවා. ඕන වෙලාවටත් කතා කරනවා. ඒ වගේම සත්‍ය හෝ අසත්‍ය කතා කරනවා. ඊළඟට මෘදුව හෝ රළුව කතා කරනවා. අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව කතා කරනවා. ඊළඟට මෛත්‍රියෙන් හෝ තරහෙන් කතා කරනවා. මේ තමයි වචන අපිට වචන ලැබෙන ආකාරයන් 5ක්. එතකොට මේ විදිහට අන්‍ය අය තමන්ට කල්හි හෝ නොකල්හි හෝ ඒ වගේම මොන හරි කියනවා කාලයේ හෝ අකාලයේහි මොන හරි කියනවා. ඒ වගේම මෘදුව හෝ රළුව කියනවා. සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් කියනවා. අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව කියනවා. හරිද? ඊළඟට මෛත්‍රී සිත් ඇතුව හෝ කිපිච්ච සිත් ඇතුව කියනවා. අන්න එතකොට හික්මෙන්නට ඕන කොහොමද? මගේ සිත අර කලින් වගේ මගේ සිත නොපෙරල ගන්නේ නැහැ මම පෙරල ගන්නේ නැහැ නොපෙරලේවා. ඒ වගේම ලාමක වචන කියන්නේ නැහැ. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතුව නොකිපෙයි කිපෙන්නේ නැතුව සිත් ඇතුව වාසය කරනවා කියලා. කොහොමවත්ම ඒ මොනම ආකාරයකටවත් කිපෙන්නේ නැහැ. එම පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතරවා වාසය කරනවා. ඒ විතරක් නෙවෙයි ඔන්න තව ටිකක් එකතු වෙනවා මේකට. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාට අරමුණු කරගෙන මහත් වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැත්තා වූ දේශ නැත්තා වූ මෛත්‍රිත සහගත සිතින් යුක්ත වාසය කරන්නෙමුයි කියලා මෙන්න මේ විදිහට හික්මෙන්න ඕනේ කියලා. ඔන්න බලන්න මෙතන විස්තර කරගන්න ඕනේ අපි හොඳට. ඒ කියන්නේ මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බලන්න.
ඒ කියන්නේ අපේ පින්වත්නි යම් කිසි කෙනෙක් කල්හි හෝ නොකල්හි හෝ ඒක දැන් තේරුම් කරා අපි සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ රළුව හෝ මුර්දුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රියෙන් යුක්තව හෝ මෛත්‍රිය නැතුව දේශයෙන් යුක්තව අන්න ඒ විදිහට මොනහරි වචනයක් කියනවා නම් කොහොමද හික්මෙන්න ඕන මගේ සිත නොපෙරළේවා නෑ එහෙම කිව්වා කියලා මේ පස්සාකාරයකින් කොහොම කිව්වා කියලා මගේ හිත නම් හෙල්ලෙන්නේ නැහැ කොයි වගේද මගේ හිත නොපෙරළලා ලාමක වචන කියන්නේ මං එහෙම කිව්වා කියලා ලාමක වචන කියන්නෙත් නෑ අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතුව කිපෙන්නේ නැතුව වාසය කරනවා මෛත්‍රිය ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පතුරවා වාසය කරනවා ඒ විතරක් නෙවෙයි මුළු ලෝකයම ඒ මෛත්‍රී සිතට අරමුණු කොට මහත් වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැත්තා වූ දේශ නැත්තා වූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරනවා කියලා හික්මෙන්ඩ කියලා. එහෙනම් අන්න තරහ ගියාද අපි වෙලාවකට කියන්නේ අපේ පින්වත්නි. අද තරහ ගියා මට හරි ආය ඒ වගේ තරහ යන්නේ නැතිවෙන්න මම මේ හිත හදාගන්න ඔය අප්‍රමාණ වූ වෛර නැත්තා වූ දේශ නැත්තා වූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරනවා කියලා කියන්නේ. හරි. අන්න ඒක තමයි කියන්නේ වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවපත් වූ සිත නැත්තෙක් වෙම්වා මේ විදිහට හික්මෙන්නට ඕනේ කියලා. අපි මෛත්‍රී භාවනාව සිද්ධ කරද්දී කුසල සිත තමයි ඒ වර්ධනය කරන්නේ. ඉතින් ඒ විදිහට ඒක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි මුළු මහත් වූ ලෝකයා කෙරෙහිම අප්‍රමාණව පතුරවන්න ඕනේ කියලා. මේ ගැන අපිට එසේ නම් කතා කළ යුතුව තියෙනවා. නමුත් තව චුට්ටක් එහාට යන් හැබැයි කරුණු කාරණා දැනගෙනමයි මේ සඳහා අපි ඉදිරිපත් වෙලා කටයුතු කරන්න ඕනේ. මේ ලෝකය කෙරෙහිම මේ මෛත්‍රිය වැපිරෙන ආකාරය ගැන අපි කාරණා සහිතව මෙවැනි මානසිකත්වයකට පත් වෙන්නේ කොහොමද කියලා කාරණා සහිතව ඊ타ත්ම කාරණා සහිතව අපි විමසා බැලිය යුතු වෙනවා. මේකෙදි මේ විදිහට අප්‍රමාණ වූ මෛත්‍රියක් පතුරවාගෙන ලෝකයේ කෙරෙහිම සමසිතින් අර බණින කෙනාට විතරක් නෙවෙයි ලෝකයේ කෙරෙහිම සියලුම ලෝකය කෙරෙහි ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණු කරලා ලෝකයේම අරමුණු කරලා මහත් වූ මහත් බවට ගිය අප්‍රමාණ වෛර නැත්තා වූ දේශ නැත්තා වූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරනවා කියලා හැම වෙලේම අපි විමසන්න ඕනේ මෙන්න මේ தත්තරපත් වුණොත් යම් කිසි කෙනෙක් මේ தත්තරපත් වුණොත් අපේ පින්වත්නි යම් කිසි කෙනෙක් අන්න ඒ தත්වයන් තුල කොයි විදිහටද උපමාවකින් දේශනා කරනවා ඒකනම් මෙතනින් එහාට ඒ වගේ උපමා කීපයක්ම දේශනා කරලා තියෙනවා පින්වත්නි. ඉතින් මේ උපමා ටික එකතු කරගෙන ඊට පස්සේ අපි මේ උපමා වලට අනුකූලව කොයි විදිහටද අපේ හිත සකස් කරගන්නේ කියන එක අපිට දැනෙන විදිහට ඊ타ත්ම ප්‍රබලව දැනෙන විදිහට අපි මානසිකාර කරගන්න ඕනේ. මේක මෙහෙම වෙන්නම ඕනේ කියලා. වෙන පළවෙනි උපමා තුනක් දේශනා කරලා තියෙනවා. පළවෙනි උපමාව තමයි අපේ පින්වත්නි යම් කිසි පුරුෂයෙක් උදැල්ලක් හා කූඩයක් අරගෙන එනවා. එහෙම ඇවිල්ලා මම මේ මහ පොළොව නොපොළොවක් කරනවා. හරිද කියලා දැන් බලන්න මටත් හිනහ ගියා වුණ දැන් ඔක කියද්දී. කූඩේකුයි උදැල්ලකුයි අරගෙන ඇවිල්ලා මේක හාරනවා. මේක එහාට මෙහාට පෙරලනවා. මේ මහ පොළොවේ එක එක ඒවා කරනවා කූඩේකින් පස්ස අරන් අනිත් පැත්තට දානවා. එහෙම කරලා කියනවා මම මේ මහ පොළොව නැති කරනවා නොපොළොවක් කරනවා කියන එක මම මහ පොළොව ඉවර කරනවා කියනවා. මහා පොළොවක් නොපොළොවක් බවට පත් කරනවා කියලා කියනවා. එතකොට එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අහනවා ඒක සිද්ධ වෙනවද කියලා. එතකොට අපේ පින්වත්නි ඇත්තටම අපිට මොකක් කියවේද? මොන පිස්සුද හිතන්නවත් පුළුවන්ද කියලා. ඇයි ඒ කියලා අහනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ. එතකොට භික්ෂුන් වහන්සේ උත්තර දෙන්නේ මොකක්ද? ඒ පොළොව මහා විශාලයි. මහා අප්‍රමාණව පැතිර ගිය පොළොවක්. ඒ පොළොවට කවුරු හරි කෙනෙක් ඔය විදිහට මේ උදැල්ලක් කූඩයක් අරන් ඇවිල්ලා මේ වගේ විකාර කරා කියලා පොළොවට දැනෙන්නේවත් නැහැ.
හරිද? ඒක අරමුණු වෙන්නේවත් නැති තරමටම සියුම් පුංචි දෙයක්. අන්න ඒ වගේ කියනවා යම් කිසි කෙනෙක් අපේ පින්වත්නි යම් කිසි කෙනෙක් අර විදිහට ආකාර පහකින් යුක්තව වචන කීම ඒ වචන කියන පුද්ගලයෝ ටික ඒ වචන කියන පුද්ගලයා සහ ඒ පුද්ගලයාගේ වචන ඒ පුද්ගලයන්ගේ වචන අන්නර කූඩේ සහ උදැල්ල වගේ. හරිද? පස් ආකාරයකින් කිපෙන්නට ඒ කියන්නේ අකාලයේ හෝ කාලයේ හෝ අකාලයේහි එහෙම නැත්නම් සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් ඊළඟට රළුව හෝ මෘදුව ඊළඟට යම් කිසි කෙනෙකුට අපිට හොඳට දැන් මෛත්‍රියෙන් හෝ මෛත්‍රිය නැතුව තරහෙන් ඒ වගේම අර්ථයෙන් හෝ අනර්ථයෙන්. හරිද? එතකොට යම් කිසි කෙනෙකුට හිතට හොඳට දැනෙන ආකාරයට මේ විදිහට මේ පස් ආකාරයෙන් දේශනා කරන මේ පස් ආකාරයෙන් අපිට වචන හම්බෙනකොට ඒ හම්බෙන වචන අර මහ පොළොව නොපොළොවක් කරනවා කියලා හිතාගෙන කූඩේකුයි උදැල්ලකුයි අරගෙන ඇවිල්ලා කටයුතු කරන කෙනෙක් වගේ මේ අප්‍රමාණ මෛත්‍රිය වර්ධනය කරපු හිත හරියට නිකන් මහ පොළොව වගේ. එහෙනම් කොහොමද ඒ දෙකේ වෙනස කියලා බලන්න? එහෙමනම් පින්වත්නි අර පුංචි කාගේ හරි නපුරු වචනයකට නපුරු ක්‍රියාවකට අපිට රිදීම් ඇති වෙනවා නම් අන්න ඒ රිදීම ඉතාමත්ම දරුණු ආකාරයක දුර්වලකමක් කියලා තේරෙන්න ඕනේ. මං අනිත් පැත්තට කිපෙනවනම් මං ටිකක් හරි මේක පුහුණු කරලා තියෙනවද කියලා බලන්න. මේක පුහුණු කරගන්නට ඕනේ. මේක පුහුණු කරගන්න ඕනේ. ඒක කාරණා සහිතව තේරුම් ගන්න ඕනේ. ඒක කොච්චර වටින දෙයක්ද කියලා අපිට තේරෙන්න ඕනේ. මහා පොළොවක් වගේ ජීවත් වෙනවා. මහා පොළොව තරමටම අර කූඩේකින් උදැල්ලකින් මහ පොළොව පහරු ගගා මේක නොපොළොවක් කරනවා කියලා දඟලන කෙනා වගේ හරියට නිකන් අර එක එක විදිහට අපිට නොයෙකුත් කතා කියන අයගේ කතාවල් මහ පොළොව අරග කරන්න බෑ වගේ මේක දැනෙන්නේවත් නෑ. අන්න ඒ මට්ටමකට හැදෙන්න ඕනේ. දරාගෙන ඉවසගෙන ඉන්නව නෙවෙයි කියන එකයි මේකේ තේරුම. දරාගෙන ඉවසගෙන ඉන්නව නෙවෙයි දැනෙන්නේවත් නෑ කියන එක අපි ඉතා හොඳින් වටහා ගන්න ඕනේ. පින්වත්නි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අවශ්‍යතාවය. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන වටිනම දේ. හොඳයි දැන් බලන්න ඊළඟ උදාහරණයටත් යනවා මම. ඊළඟට කියනවා යම්කිසි පුරුෂයෙක් මේ උදාහරණ මතක තියාගන්න ඕන හොඳට ලා කිරි හෝ කහ පාට හෝ එක්ක නිල් පාට මදටිය පාට ඒ වගේ ඒ පාට අරගෙන ඇවිල්ලා මෙහෙම කියනවා. මම මේ අහසෙහි මේ පාට වලින් රූපයක් අඳිනවා කියනවා. අහසෙහි රූපයක් අඳිනවා කියනවා. රූපමවනවා කියන මේ අහසේ මේ පාට වලින් චිත්‍රයක් අඳිනවා කියලා කියනවා. ඉතින් මේ ආකාශයේ රූප අඳින්නේද රූප අඳින්න පුළුවන්ද? අන්න ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරිද? ඉතින් භික්ෂුන් වහන්සේලා අහන මොකද කියන්නේ රූප අඳිනවද එහෙම වුණොත් කියලා. එතකොට ඒක හිතන්න බෑ මොකද මේ ආකාශය රූප රහිතයි. ඒකේ රූප අඳින්න බෑ. ඒක දැකීම් රහිතයි. ඒ වගේම එහි රූප ඇඳීම පහළ කිරීම පහසු වෙන්නේ නැහැ. ඒක නොවිය හැකි කියලා. අන්න එතකොට මොකද වෙන්නේ? රූප අඳින්න උත්සාහ කරන කෙනා වෙහෙසටපත් වෙනවා. දුකට කොටස්කාරයෙක් වෙනවා. අතනත් එහෙමයි. මහා පොළොව නොපොළොවක් වෙන්නේ නැහැ. ඒ මහා පොළොව නොපොළොවක් කරන්න උත්සාහ කරන කෙනා දුකටපත් වෙනවා. එයා දුකෙහි කොටස්කාරයෙක් බවට පත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ මහා පොළොවේ නොපොළොවක් කරන්න උත්සාහ කරන කෙනාගේ වැඩේ නිෂ්ඵලයි වගේ අහසෙහි රූප අඳින්න එක එක පාට ಜಾති ගෙනල්ලා අහසෙහි රූප අඳින්න යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් අන්න ඒ වගේ තමයි මේ අප්‍රමාණ මෛත්‍රී චිත්තයෙන් යුක්තව යම් කිසි කෙනෙක් කටයුතු කරනවාද අප්‍රමාණ මෛත්‍රී චිත්තයෙන් යුක්තව යම් කිසි කෙනෙක් කටයුතු කරනවාද අන්න ඒ තැනැත්තාට ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා අපි තේරුම් ගත යුතුව තියෙනවා. ඒ කියන්නේ වෙහෙසටපත් වෙනවා විතරයි අප්‍රමාණ මෛත්‍රී චිත්‍රයක් තියෙන කෙනෙකුට
යම් කිසි කෙනෙක් අර වගේ පස් ආකාරයකින් කතා කියනවාද අන්න ඒ කියන කෙනා නිකම් වෙහෙසට පත් වෙන එක විතරයි වෙන්නේ. මේ හිත හෙල්ලෙන්නේවක්වත් නැහැ. ඉතින් බලන්න හිතලා චුට්ටක් මොහොතක් විමසා බලන්න අපේ පින්වත්නි මේක මොන තරම් ගාම්භීරද කියලා මොන තරම් දැනෙන්න ඕනද අපිට. මං අහසක් වගේ ජීවත් වෙනවා කියන්නේ. ඒ අහසේ කාටවත් රූප අඳින්න බෑ. කොච්චර උත්සාහ කරත් බෑ. මං පොළොවක් වගේ ජීවත් වෙනවා එතකොට. හරිද? අන්න ඒ වගේ. ඊළඟට තවත් උපමාවක් දේශනා කරනවා. මේ ටික ඔක්කොම එකට අරගෙන අපි මේ හිත හදාගන්නේ කොහොමද කියලා හොඳින්ම විමසන්න වෙනවා පින්වත්නි. ඒ විමසන්න කලින් තමයි අපි මේ උත්සාහ කරන්නේ මේ කාරණා ටික මෙතෙන්ට පත් වෙන්න ඕනේ මම කියලා දැඩි තීරණයකට එන්න ඕනේ. හරි මේ කියන தත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා. ඊළඟ උපමාව තමයි මොකද මෛත්‍රිය වඩන කෙනෙකුට මේ උපමා හතරක් තියෙනවා මෙතන. ඒ උපමා හතර පුදුමාකාර විදිහට ප්‍රයෝජනවත් වෙනවා. අන්තිමට කකචූපම උපමාවත් එක්ක උපමා පහක් තියෙනවා. මේ ඒක නිසා අපි බලමු ඔක්කොම ටික කොයි වගේද කියලා. අපි එතෙන්ට ළඟා වෙන්න මොකක් කරන්න ඕනද කියලා තුන්වෙනි උපමාව තමයි හරිම අපූර්ව කාරණාවක්. ඇවිලෙන තනසුලක් අරගෙන කවුරු හරි කෙනෙක් එනවා. හරිද? ඇවිලෙන පන්දමක් කියන්නකෝ. එතකොට ඇවිලෙන තනසුලක් අරගෙන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කල්පනා කරනවා මම මේ ඇවිලෙන තනසුලින් ගංගානම් නදිය උණු කරනවා කකාරවනවා කියලා. හරිද? ඒක බලන්න මම මේ ගංගානම් නදිය උණු කරනවා කකාරවනවා මේ තනසුලෙන් කියලා. අපි පින්නන්නේ අඩුම ගන්න නිකන් වතුර බැරල් එකක් පොඩි බාල්දියක් වගේ තිබ්බොත් ඒ වගේ එකට අර පන්දම දැම්මොත් ඒ අවට හරි අඩුම ගානේ රත් වෙලා ඒ බාල්දියට නිකන් චූටි කැකෑරීමක් හරි ඇති වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. අර තනසුලේ තියෙන ගින්දර ආලු ඒවා හින්දා එහෙම පොඩ්ඩක්. හැබැයි ගංගානම් නදිය වගේ එකක් කකාරවන්න ගංගානම් නදිය වගේ එකක් පුළුවන්ද රත් කරන්න කකාරවන්න මේ තනසුලකට. අන්න ඒ වගේ තමයි උපමා කරන්නේ. මුළු ලෝකයම කෙරෙහි මෛත්‍රී සිතක් පතුරවාගෙන අපි දන්නවනේ සීමා සම්බේධ කොට අපි පැහැදිලි කරගමු පොඩ්ඩක් මේ සූත්‍ර ධර්මයේදීත් ලෝකය පුරාවටම මෛත්‍රී සිතක් පතුරවාගෙන ඒ මෛත්‍රිය මුළු ලෝකයේම අරමුණු කොට මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැත්තා වූ දේශ නැත්තා වූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන කෙනා ඒ පුද්ගලයාගේ సంతානය හැදිරෙන ගංගානම් නදිය වගේ. හරිද? එතකොට ඒ තැනැත්තාට කල්හි හෝ නොකල්හි සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් රළුව හෝ මෘදුව අර්ථයෙන් හෝ අනර්ථයෙන් මෛත්‍රියෙන් හෝ ද්වේෂයෙන් යම් කිසි කෙනෙක් වචන කියාගෙන එනවා. අන්න ඒ වචන අර තැනැත්තාගේ సంతානයට කොයි වගේද? ගංගානම් නදිය කකාරවන්න එන රත්කරන්න තනසුලක් අරන් එන කෙනා වාගේ. එතකොට අප්‍රමාණ වූ මෛත්‍රිය කියන එක බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය පුද්ගලයාගේ වචන හින්දා ඇතිවෙන තරහත් එක්ක සංසන්දනය කරන්න භාවිතා කරන උදාහරණ බලන්න. මහ පොළොවක් වගේ උදැල්ලක් කූඩයක් අරගෙන මහ පොළොව නොපොළොවක් කරනවා කියලා දඟලන පුද්ගලයෙක් වගේ. එතකොට අර අහසෙහි එක එක පාට වලින් රූප අඳින්න හදන කෙනෙක් වගේ. දැන් ඊට පස්සේ ගංගානම් නදිය කකාරවන්න ගංගානම් නදිය රත් කරන්න තනසුලක් අරගෙන කෙනා වගේ. ඊළඟට ඔය තුනටම වඩා වෙනස් උදාහරණයකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ හොඳට මදින ලද මනාව මදින ලද මුරුදු වූ පුළුණක් වැනි වූ සරසර හඬ නැති බරබර හඬ නැති බලල් හමකින් කරපු පසුම්බියක් තියෙනවා කියලා. සරසර සද්ද දැන් අපි shopping bag එකක් ගත්තොත් සරසර සද්ද එනවනේ. හරිද? ඒ වගේ නැතුව ඊටාම හොඳට මැදලා හොඳ ඊටාම හොඳින් සකස් කරලා තියෙන බලල් හමකින් හදපු පසුම්බියක් තියෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් දණ්ඩක් හෝ ගල් කැටයක් හෝ අරගෙන මෙහෙම කියනවා මේ හැමෙන් හදන ලද මේ වගේ සරසර සද්ද නැති බරබර සද්ද නැති මේ පසුම්බිය මේ දණ්ඩෙන් හෝ ගල් කැටයෙන් පහුරු ගාලා මම මේ සද්දය ඇති කරනවා කියලා.
ඉතින් එහෙම ශබ්ද ඇති කරන්න පුළුවන්කමක් නෑ පින්නත්නේ. මොකද ඒකේ ස්වභාවය සද්ද ඇති වෙන්නේ නැති පුළුන් වගේ එකක් වුණාම ඒක ගල් කැටයකින්වත් දණ්ඩකින්වත් මොකක් හරි එකකින් දැන් අපි බලන්නකො දැන් ඔන්න shopping bag එකක් සද්ද නැතුව තියෙනවා. හරිද? හැබැයි අපි ගල් කැටයකින් ඒක එහාට මෙහාට කරොත් ඒක සරසර ගාලා සද්ද ඇහෙනවා. ඒ වගේම දණ්ඩකින් එහාට මෙහාට කරොත් සරසර ගාලා සද්ද ඇහෙනවා. ඉතින් අන්න ඒ වගේ සරසර ගාන බරබර ගාන සද්ද මොකක්වත් එන්නේ නැහැ. මේ වගේ මේ කියන තත්ත්වයකින් සකස් කරගත්ත මේ සමින් හදපු බලා සමගින් හදපු මේ පසුම්බියක. ඉතින් අන්න ඒ වගේ තමයි මේ මෛත්‍රී චිත්තය වර්ධනය කරගත්ත කෙනෙකුට පින්වත්නි කිසිම විදිහකින් ඒ කියන්නේ අප්‍රමාණ වූ මුළු ලෝකයම එම සිතේ අරමුණට ගියපු මහත් වූ ඒ කියන්නේ මහත් බවට අප්‍රමාණ බවට වෛර නැත්තා වූ දේශ නැත්තා වූ තත්වයකට පත්වෙච්ච හිතක් අන්න අර වගේ සද්ද නගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට මේ උපමාවල් දේශනා කරනවා මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයට අරමුණු කරමින් අප්‍රමාණව කටයුතු කරන්න ඕන. ඉතින් දැන් ඔන්න ඔය උදාහරණ හතරත් එක්ක උදැල්ලක් සහ කූඩයක් ගැන අරගෙන පොළොව හාරන්න එන කෙනා, එතකොට අහසේ චිත්‍ර අඳින්න යන කෙනා, විශේෂයෙන්ම අර ගංගානන්ද නදිය කකාරවන්න එන කෙනා, රත් කරන්න එන කෙනා වගේම අර බලල් සමයුක්ත පසුම්බියෙහි ශබ්ද කරන්නට එන කෙනා කියන හතර දෙනා වගේ තමයි අර එන වචන පහ අරගෙන එන අපිට අපේ හිත හොල්ලන්නවත් බැරි වෙන්න ඕනේ. ඒක සිද්ධ නොවෙනවා කියන එකයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔතන අපි කොච්චර විනිශ්චයක් ඇති කරගන්න ඕනද? දැනට බලන්න අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. අපිට අදාළ කාලේ නැතුව මේ ටික හරියම වැදගත් වෙනවා පින්නත්නි. අදාළ කාලේ නැතුව වෙන වෙලාවක කතා කරද්දී. ඒක කියන්නේ කාලේ හෝ නොකල්හි කියලා. දැන් මේ වැඩක් කර ඉන්නවා කියන්නේ වැදගත් වැඩක් කර ඉන්නවා කියන්නකො අන්න එතකොට කවුරු හරි ඇවිල්ලා කතා කරනවා. තරහ යනවා. හරිද? ඒ කතාව වලක්වුවට කමක් නැහැ. ආයසරයක් මං කියනවා ඊතා සත්‍යවාදීව විමසලා බලන්න මට නොකල්හි කතා කරනකොට මොකද වෙන්නේ? තරහ යනවද නැද්ද කියලා. එහෙනම් එතකොට කවුරු හරි කෙනෙක් නියම කාලයේදී හෝ අකාලයේදී හෝ කතා කරනවා කියන සිද්ධියක් තියෙනවා. ඊළඟට සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් කතා කරනවා කියලා මම දන්නවා බොරු කියනකොට බොරු කියන්නේ කියලා. මේ තැනත්ත එහෙනම් අසත්‍යයෙන් කතා කරනවා කියලා මම දන්නවා. ඊළඟට රළුව හෝ මෘදුව සමහර අය බොහොම මෘදු ස්වරයෙන් යුක්තව අපිට කතා කරනවා. සමහර අය ඊටම රළුව කතා කරනවා. ඊළඟට සමහර අය හරියට ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා හරි අර්ථයෙන් කතා කරන ගොඩාක් අර්ථවත් දේ කතා කරන සමහර අය ඇවිල්ලා කිසිම අර්ථයක් නැති දේවල් කියව ඉන්නවා. ඊළඟට සමහර අය අපිට හරි මෛත්‍රියෙන් කතා කරනවා. සමහර අය මෛත්‍රියක් නැතුවම දේශයෙන් කතා කරන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ කතා පහ තමයි අපිට හම්බෙන්නේ. මෙන්න මේ කතා පහ හමුවේ අපි නොසෑලී ඉදින්නට ශක්තිය හදාගන්නට ඕනේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. මේ කතා පහ හමුවේ අපිව සැලෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් එතකොට මොකද කරන්න ඕනේ? ඒ සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි ධර්ම අවබෝධ කරන කෙනා අසාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් සැලෙන්න බෑ. එතකොට මේ පහ හොඳට මතක තියාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ. දැන් තේරෙන්න ඕනේ මම සමහර විට මම හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මං හොඳ මෛත්‍රියෙන් යුක්තව ඉන්න කෙනෙක් කියලා. හරිද? හැබැයි අර ඔය කතා පහ සිද්ධ වෙනකොට අපි කියනවා මට තරහා තියෙන්නේ මට බොරු කියපු එක. අන්න එහෙම කියනවා. මට මේ තරහා යන්නේ මේ ඕන් නැති වෙලාවට ඇවිල්ලා මේවා කියවන එක. හරිද? මට ඕවා කතා කරන්න මේ මම වැඩ කර ඉන්න වෙලාවට ඒක තමයි කියන්නේ ඕන් නැති වෙලාවට කියලා. ඊළඟට මට තරහා තියෙන්නේ මට ඕක හොඳින් කිව්වා නම් හරි. මට නරකින් කිව්වේ එහෙනම් රළු වචනින් කියපු හින්දා කියලා.
මේ ඔක්කොම සංසාරගත දෝෂයටයි වැටෙන්නේ. මේ ඔක්කොම අනාගත විපාක ඇති වෙන තැනකටයි වැටෙන්නේ පින්වත්නි. ඒ විතරක් නෙවෙයි මට තරහ එන්නේ මේ මෙලෝ වැඩක් නැති ඒවා කියනවා. හරිද? එතකොට මේ කියන ඔක්කොම නවත්තන්න ඕන. නොකල්හි කතා කරන එක නවත්තන්නත් ඕනේ, රළුව කතා කරන එක නවත්තන්නත් ඕනේ, බොරු කියන එක නවත්තන්නත් ඕනේ. එතකොට අර්ථයක් නැති දේවල් කතා කරන එක නවත්තන්නත් ඕනේ. ඊළඟට තරහෙන් මෛත්‍රියක් නැතුව කතා කරන එක නවත්තන්නත් ඕනේ. එන්න ඒවා නවත්තන්නේ කොහොමද? අපේ හිත දූෂණය කරගන්න නැතුව මගේ හිත නොපෙරළේවා කියන ප්‍රාර්ථනාව තියෙන්න ඕනේ. පෙරලෙන්න දෙන්නේ නැහැ. මගේ හිත පෙරලෙන්න දෙන්නේ ලාමක වචන මගේ පැත්තෙන් නොකියවෙන්න ඕනේ. ලාමක වූ වචන මගේ පැත්තෙන් නොකියවෙන්න ඕනේ. හිත නොපෙරලෙන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සිතෙන් ඒ අය දිහා බලලා මෛත්‍රී චිත්තයෙන් යුක්තව වාසය කරන්නට ඕනේ. පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පතුරවන්නට ඕනේ. ඒ පුද්ගලයා කෙරෙහි නමුත් එපමණකින් නවත්තන්නේ නැතුව මුළු ලෝකයම කෙරෙහි ඒ මෛත්‍රී චිත අරමුණු කරලා මහත් වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැත්තා වූ ද්වේෂ නැත්තා වූ මෛත්‍රී සිතින් යුක්තව වාසය කරන්න ඕන. අන්න ඒ විදිහට හික්මෙන්ට කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය ජීවිතේ අපි ගෙවනකොට මෙන්න මේ ටික අපිට මතක තියෙන්නට ඕනේ. මේ විදිහට කතා කරොත් මාව කිපෙනවා නම්, මේ විදිහට ක්‍රියා කරොත් මාව කිපෙනවා නම්, ඒක නොවිය යුත්තක් බව අපි හැම වෙලේම දැනගන්න ඕනේ. හැම වෙලේම තේරුම් ගන්න ඕනේ ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ කියලා ඕනම තත්ත්වයක් යටතේ මේ විදිහට අහස වගේ, පොළව වගේ, ගංගානන් නදිය වගේ වාසය කරන්නට හැම වෙලේම සිත යොමු කරගන්න ඕන උතුම් මෛත්‍රී චිත්තය උපදවා ගන්න ඕන. මුළු ලෝකෙම අරමුණු වෙච්ච මේ මෛත්‍රී සිත අපි තුල වර්ධනය කරගන්නේ කිසිමම අඩුපාඩුවක් නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට මෙනෙහි කිරීමෙන්. ඉතින් අන්න ඒ මෙනෙහි කරන ආකාරයන් ගැන අපි විමසා බලන්න ඕන. මේ කියන උපමාවල් අපේ ජීවිතවලට හැම නිමේෂයකම එකතු කරගන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතය සාර්ථක කරගන්නටත් සසර ජීවිතය සූපත් කරගන්නටත් උතුම් නිවනින් සැනසෙන්නටත් හැකියාව තියෙන. එතකොට ඒ සඳහා අපි පෙළ ගැහෙන්න ඕන පින්වත්නි. එහෙම නැත්නම් අපිට මේක කරන්නට පුළුවන්කමක් නැහැ. මේ මත්තේම වැටි යාවි. හිත කිසිම ආකාරයකින් කුසලයකට වර්ධනය කරගන්නට නොහැකි වේවි. එහෙනම් අපි අවධානය යොමු කරලා බලන්න කොහොමද මේ මෛත්‍රී චිත්තය ඇති කරගන්නේ? ඒක පාටම කෙනෙකුට අදිෂ්ඨාන මාත්‍රයෙන් විතරක් ඇති කරගන්න පුළුවන්ද? හිතපු පමණින් කරගන්න පුළුවන්ද? මේකට හේතු කොහොමද සකස් කරගන්නේ? මේ හේතු සකස් කරගෙන ඒ හේතු නැති කරගන්නේ කොහොමද? ඒ වගේ මේ ගැන විමර්ශනය කරන්නට ඕන. විමර්ශනය කරලා මෙවැනි තත්ත්වයකට අපේ හිත සකස් කරගන්න ඕන කරන කටයුතු සම්පාදනය කර ගැනීම අපි හැම දෙනාගේම තුල තියෙනා වූ අනිවාර්ය විසඳුමක් බව ඉතා හොඳින් තේරුම් ගන්නට ඕනේ. හොඳයි. දැන් එතකොට මේ බොහෝ දේවල් අපි සාකච්ඡා කරා. මෙතනින් පස්සේ තියෙන කකචූපම උපමාව. හරිද? ඉතින් ඊට පෙර ආතුව අපි නැවත සාරාංශයක් මේ දේවල් පිළිබඳව කතා කරන්නට ඕනේ. ඒ වගේම කොහොමද මේ මෛත්‍රී චිත්තයට ළඟා වෙන්නේ කියලා බලන්න ඕනේ. ඊට පස්සේ කකචූපම උපමාවත් එක්ක අපි සංසන්දනාත්මකව ළඟා විය යුතු ඉලක්කය ගැන අපි ප්‍රායෝගිකව ළඟා වෙන හැටි සාකච්ඡා කරන්නට ඕන. බලන්න එහෙමනම් මුලින්දන් අපි කතා කරපු දේවල් පිළිබඳ නැවත ආවර්ජනයක් සිද්ධ කරමු. මොකද මේ මතක තියා ගැනීම මේ වෙලාවෙම සිද්ධ කරගන්න ඕන දෙයක් බව අපි මතක තියාගන්නත් ඕනේ. මේ ධර්ම කරුණු මේ වෙලාවෙම යම්කිසි මතකයකට ගැනීම වටිනාකමක් තියෙනවා. අපි මේවා නැවත මතක් කරන්නේ ඒකයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.